රටට අවුරුදු 73ක නිදහසක ඉතිහාසය පිළිබඳ කතා කරන අපට අද දවසේදී ඉතාමත්ම වැදගත් වුණු ඉතාමත්ම දැනෙන කාර්යභාරයක් රට වෙනුවෙන් කරන ලද කාර්යභාරය ඉතාමත්ම අමිල කළ යයි සැකලිය හැකි විශේෂිත වුණු කොට්ටාශයක් පිළිබඳ අද අපි කතා කරනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව දශක 7ක අනුපමය මෙහෙයක් රට වෙනුවෙන් ඉෂ්ට කරනවා. ඒ අනුව මානුෂීය මෙහෙයුම කාලවකවානුවේ සිට ඊට පෙර පළමු දෙවන ඊළාම් යුද්ධමේ හැම තැනකදීම දැවැන්ත කාර්යභාරයක් සිදු කරමින් මේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම, ඒ වගේම අද වන විට ආරක්ෂාවද සහිතව රටේ ආර්ථික පුනර්ජීවනය උදෙසා දැවැන්ත දායකත්වයක් දක්වමින් ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 70ක් ගුවන් හමුදාවට. ඒ තමයි විශේෂත්වය. සුරකිමු ලකඹර නම් වුණු උද්‍රතය යටතේ එය ක්‍රියාත්මක කිරීමේලා අතිශය දැවැන්ත කැපකිරීමක් කරමින් ජීවිත දානය, කාය දානය කරමින් ඔවුන් කළ මෙහෙය අති විශිෂ්ටයි. ඒ පිළිබඳ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අප උපරිම ගෞරවය ලබා දිය යුතුයි. ඒ නිසා අද දවසේ අපි සංවාදය වෙන් කරන්නේ ගුවන් හමුදාව 70 වන සංවත්සරය අද දිනේදී සමරනවා. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ ඉතාමත්ම කීර්තිමත්ම, ඉතාමත්ම අභිමානවත් වුණු ගමනක් ගිය අප බොහොම ගෞරව කරන මෙදා තුර ගුවන් හමුදාව තුළින් බිහි වුණු විශිෂ්ට ගුවන් නියමුක ලෙසින් Tamanගේ කාර්යභාරය මනාව අකුරටම ප්‍රකට කරන ලද වර්තමාන ගුවන් හමුදාපතිතුමන්ට ආරාධනා කළා. ඒ අනුව 70 වන ගුවන් හමුදා සංවත්සරය දශක 7ක අභිමානය පිළිබඳ කතා කරන්න අප බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා ගුවන් හමුදාපතිතුමන් වර්තමානයේ එයා මාර්ෂල් සුදර්ශන පතිරණමතුමන්ට. ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. ගුවන් හමුදා ඉතිහාසය ගත්තහම දශක 7ක කාලවකවානුව ඇතුළතදී ගුවන් හමුදාපතිවරුන් 17 දෙනෙකුගේ අමිල මෙහෙවර අපි මතක් කරගත යුතුයි. පසු 18 වන ගුවන් හමුදාපතිවරයා විදිහට එතුමන්ගේ කාර්යභාරය දැන් ක්‍රියාත්මක වෙමින් පවතින කාලේ. ඒ නිසා අවුරුදු 70ක් ගුවන් හමුදාව රටට මොනවද කළේ? අපි අතීතයේ විකාශනය පොඩ්ඩක් කතා කළොත්. අපි දන්න අතීතයේ අපේ ගුවන් හමුදාව ස්ථාපනය වන්නේ 1951 මාර්තු 2 වෙනිදා රාජකීය ගුවන් හමුදාවක් හැටියට. නමුත් අපි දන්නවා ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන හෙළ ජාතියක් වන අපිට රාවණාගේ ඉඳලම අපි අහස ජයගත්ත ජාතියක්. ඒ නිසා එවැනි ප්‍රෞಢ ජාතියක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අද 18 වෙනි ගුවන් හමුදාපති වශයෙන් සිටීම මම ඇත්තටම ආඩම්බරයක් හැටියට සලකනවා. ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා ජාතික රූපවාහිනී සභාපතිතුමාටත් ඒ කාර්ය මණ්ඩල සියලු දෙනාටත් අපිට අද ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපිට දැක්වුවේ ගෞරවයට ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබ අහපු ප්‍රශ්නය 70 වසරක් තුල පැවති අපේ සේවය පිළිබඳව අපි 1951 ආරම්භ කරන රාජකීය ගුවන් හමුදාව 1972 මැයි 22 වෙනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවක් ලෙසට අපි ඉදිරියට එනවා. ඇවිල්ලා 1983 අපි දන්නවා ජූලි කලබලයත් එක්ක ලංකාව ඉතාම අභාග්‍ය සම්පන්න කාලයකට මුහුණ දෙනවා. ඒ වෙලාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවක් හැටියට අපිත් ඒ අභියෝගය බාර අරගෙන ගෝණ ආරක්ෂා කරගනිමින් රටේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරීභාවයත් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වෙලා 83 ඉඳලා 2009 වෙනකල් අපි ඉතා දැවැන්ත සටනකට මෙහෙවනවා. ඒ වෙලාවේ අපි දන්නවා 1951 නිලධාරීන් 6 දෙනෙකුත් සෙසු නිලයන් 21 දෙනෙකුත් පටන් ගත්තු අපේ රාජකීය ගුවන් හමුදාව මේ වෙන විට 34000ක් පමණ පුද්ගලයන් ප්‍රමාණයකුත් ඉතා විශාල හෙලිකොප්ටර් යාන, ප්‍රහාරක යාන, ඒ වගේම මගී ප්‍රවාහන ගුවන් යානත් සමග අපි රටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කරගනිමින් ඒ වගේම සමුද්‍රීය ආරක්ෂණය කරමින් අද ඉදිරියට යන ගුවන් හමුදාවක් හැටියට මේ අවස්ථාවේ අපි ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ අවුරුදු 70 ඇතුළත ගුවන් හමුදාවේ වර්ධනය ගත්තොත් අපි දැන් අලුතින් දේවල් එකතු විය යුතුයි, නවීන තාක්ෂණ එකතු විය යුතුයි, මේ සියලු දේත් එක්කම ගත්තාම මේ අවුරුදු 70 ඇතුලේ අපේක්ෂිත ආකාරයට අපි වර්ධනයක් වෙලා තියෙනවද? මම හිතනවා අපේක්ෂිත ආකාරයටත් වඩා ඉදිරියට ගිය පිම්මක් අපි පැන්නා 1983 ඉඳලා 2009 අතරතුර. ඒ වෙලාවේ අපේ ගුවන් ආරක්ෂාවත් ඒ වගේම ගොඩබිමට ගුවනින් ලැබිය යුතු ගුවන් ප්‍රහාර ආධාරත් අපිට ඉතා හොඳින් දිය යුතු නිසා අපි ඉතා ශීඝ්‍ර වර්ධනයකට අපි අවතීර්ණ වුණා. මම හිතනවා ඒක අපේ ගුවන් හමුදාවේ ව්‍යාප්තියට එහෙම නැත්නම් ගුවන් හමුදාවේ අද තියෙන ශක්තියට ඒක හොඳින්ම බලපෑවා. එතකොට අද වෙනකොට අපි මේ ශක්තිය පාලනය කරගනිමින් අපිට අද තියෙන තර්ජනයන් අඳුනා ගනිමින් ගුවන් හමුදාවක් හැටියට මේ රටේ ඉදිරියේදී අපි කෙසේද මේ රටට ආරක්ෂාව සපයන්නේ, එහෙම නැත්නම් මේ රටට එන්න පුළුවන් තර්ජන මොනවද කියලා අඳුනා ගනිමින් ඒවට අවශ්‍ය ගුවන් බලය තහවුරු කරගනිමින් අපි ඉදිරියට යන සැලසුම් සකස් කරමින් අපි ඉදිරියට යනවා. හොඳයි. ඒ සැලසුම් අතර ගුවන් හමුදාපතිතුමනි ඔබතුමා අපිත් එක්කත් වැඩසටහනකට එකතු වුණා සහ ඔබතුමා නොවැම්බර් 3 වෙනිදා 2020 ගුවන් හමුදාපති විදිහට පත් වෙනකොට 18 වෙනි ගුවන් හමුදාපතිවරයා විදිහට අරමුණු 4ක් ඔස්සේ
ගුවන් හමුදාව දියුණු කරන්න ඔබේ ප්‍රතිපත්තිය ඔබ ඉදිරිපත් කළා. කොහොමද මේ ප්‍රගතිය? ඔව් අපි ඊටම සාර්ථකව ඒ අරමුණු ඔස්සේ ගමන් කරනවා. මොකද අපි ගුවන් හමුදාවක් හැටියට අපිට අරමුණක් තිබිය යුතුයි. ඉදිරියට යෑමට ඒ අරමුණු 4ක් මම තෝරගත්තේ ඒ නිසයි. ඒක තෝර ගැනීමේදී අපිට ඊටාම මේ රටේ එදාට ඉදිරියේදී ඇතිවිය හැකි තර්ජන අපි ඉදිරියට මුහුණ දිය යුත්තේ කෙසේද කියලා අපි හොඳින් හිතා බලා තමයි එහෙම අරමුණු තෝරගන්නේ. ඒ අරමුණු 4 කෙටියෙන් කිව්වොත් මම ඉස්සෙල්ලාම කිව්වේ අපේ දැනට තියෙන ගුවන් හමුදා ශක්තිය නැත්නම් ගුවන් ශක්තිය අපි ආරක්ෂා කරගනිමින් අපේ දැන් තියෙන ගුවන් යාන නඩත්තු කරගනිමින් අපි ඉදිරියට යා යුතුයි. දෙවෙනි අරමුණ වන්නේ ඒක වැදගත්ම අරමුණ වන්නේ අපේ සමුද්‍රීය ආරක්ෂණය. මොකද ශ්‍රී ලංකාව කියන්නේ දූපතක්. ඒතර දූපතේ වැඩිම සම්පත් දැනටමත් තැන්පත් වෙලා තියෙන්නේ අපේ සමුද්‍රීය අපිට ශ්‍රී ලංකාවට අයිති සමුද්‍රය හරහා. ඒතර අපි ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධව ඒ ගුවන් මෙහෙයුම් කරමින් අපි මේ රටේ තියෙන සමුද්‍රයේ තියෙන සම්පත් මතු පරපුර සඳහා අපි ආරක්ෂා කර දිය යුතුයි. ඒක තමයි අපේ දෙවෙනි අරමුණ. තුන්වෙනි අරමුණ තාක්ෂණයත් සමග ඉදිරියට යන. මොකද ගුවන් හමුදාව කියන්නේ තාක්ෂණික හමුදාවක්. ඒ සඳහා අපි තාක්ෂණ සමග ඉදිරියට යන සයිබර් වෝෆෙයාර් වැනි දේවල් වැඩිදුර ප්‍රවර්ධනය කරමින් ඉදිරියට යා යුතුයි. හතරවෙනි අරමුණ වන්නේ අපේ ස්වාභාවික අනතුරු වලදී අපේ මහ ජනතාව අපෙන් උදව් බලාපොරොත්තු වෙනවා. ඒ වෙලාවේ නොපකිලිව ඉතා ඉක්මනින් අපි ඉදිරියට ගිහිල්ලා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කර ගැනීමත් ගුවන් හමුදාවේ ප්‍රධාන වගකීමක් වනවා. අපි මේ වෙලාවේ ලොකු ආර්ථික අභියෝගයක සිටින්නේ මේ වසංගත තත්ත්වයක් එක්ක. දැන් මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වන කාලේ යුදමය වාතාවරණය ඇතුළතදී අප දුටුවා ප්‍රහාරක ගුවන් යානා භාවිත කරමින් යුද ශක්තිය වර්ධනය කර ගනිමින් ගුවන් හමුදාව බොහොම සක්‍රීය සේවාවක් ඒ වකට යුද්ධය සඳහා ලබා දීම සිදු කෙරුණා. එතනින් පස්සෙත් යුද ශක්තිය වර්ධනය කර ගැනීමේදී ප්‍රහාරක ගුවන් යානා වැනි දේවල් ගුවන් හමුදාවක් පවත්වාගෙන යා යුතුද? මේක ඔබට මට අපි හැමෝටම එන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඇත්තටම දැන් යුදමය අවධානමක් නැහැ අපිට. එවැනි පරිසරයක් ඇතුළතදී අප සතුව ප්‍රහාරක ගුවන් යානා තියෙනවා. මේවා දැන් නඩත්තුව වෙන්නේ කොහොමද සහ අලුතින් මේවා යාවත්කාලීන කිරීම කළ යුතුද සාමාන්‍යයෙන්? හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි හමුදාවක් හැටියට මම ඉස්සෙල්ලත් කිව්වා අපි රටේ තියෙන ඉදිරියේදී ඇතිවිය හැකි තර්ජන. ඒ වගේම අපේ ගුවනින් මේ රට බලාපොරොත්තු වෙන ඒ ගුවන් බලය පිළිබඳව අපි දැනුවත්ව ඒවා පාලනය කරගනිමින් ඉදිරියට යා යුතුයි. ඉතින් මේ අවස්ථාවේ මම අලුත් ගුවන් යානා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වයක් මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි මුහුණ දෙන මේ ප්‍රශ්නයත් අතරතුර අපිට එහෙම නව ගුවන් යානා ගනිමින් විශාල මුදලක් වියදම් කිරීමට බලාපොරොත්තුවක් නැහැ. නමුත් අපේ දැනට අපි ගාව තියෙන ගුවන් යානා නඩත්තු කරගනිමින් අපේ රටට අවශ්‍ය ඒ ගුවන් බලය ඇති කර ගැනීම තමයි මගේ ප්‍රධානම ප්‍රයත්නය වන්නේ. ඒ සඳහා ඉතාම විනිවිදභාවයෙන් යුතුව අපි ආරක්ෂක අමාත්‍යාංශයත් සමග එකතු වෙලා අපි සැලැස්මකට අනුව ඉතා හොඳින් මේ අවස්ථාවේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ සඳහා යම්කිසි පිරිවැයක් අපි වියදම් කළ යුතුයි. නමුත් මේ වෙනකොටත් මේ ගුවන් යානා වලට අපි විශාල මුදලක් මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් අපි වියදම් කරලා ඉවරයි. එතකොට අපි මේ අවස්ථාවේ ඒවා පාලනය කරගනිමින් ඉදිරි අනාගතයට මේවා ලබා නොදුන්නොත් අපිට විශාල ප්‍රශ්නයක් වෙනවා. අනාගතයේ යම්කිසි ප්‍රශ්නකදී නැවත වරක් විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. නැවත වරක් ගුවන් හමුදාව යථා තත්ත්වයට පත් කර ගැනීමට. ඒ නිසා අපි ක්‍රමානුකූල සැලැස්මක් අනුව අපි මේ වෙලාවේ ඉදිරියට මේක අරගෙන යාම තමයි අපේ ප්‍රධානම බලාපොරොත්තුව. හොඳයි. අපිට මේ බොහොම සමීප ඔබ දර්ශනත් එක්කත් දකිනවා මේ විශේෂයෙන්ම කෆීර් එහෙම නැත්නම් මිග්යානා පිළිබඳ කතා කරනකොට අපිට තියෙන්නේ ඒ අතීතය ඉතාමත්ම බොහොම අභිමානීය නංවන අතීතයක් අපිට තියෙනවා. මම හිතනවා ඔබත් එහි ගුවන් නියමුවෙකු විදිහට අති විශිෂ්ට කාර්යභාරයක් රට වෙනුවෙන් කළ කෙනෙක්. ඇත්තටම දැන් මේ වෙද්දී අර අපි අප්ඩේට් කරනවා නම් යාවත්කාලීන කරනවා නම් අප මේ මිග්යානා තියෙනවා මේව නඩත්තුවට අමතරව අලුතින් මිලදී ගැනීම කරනවා නම් මොන වගේ තැන්වලටද අපි ආයුත්තේ? අපි මිග්යානා නඩත්තු කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මිග්යානා වල වයස ඉවරයි. සෑම ගුවන් යානයකටම වයසක් තියෙනවා. ඉතින් අපි ඒ වයස ඉවරුනාට පස්සේ අපි ඒකට සල්ලි වියදම් කළ වැඩක් නැහැ. මොකද අපිට එතකොට දීර්ඝ කාලයක් ඒක තවත් ගුවන් ගත කරන්න බෑ. නමුත් කෆීර් යානාවල තාමත් ඒ වයස ඉතුරු වෙලා තියෙනවා. ඒතකොට අපි ඒ නිසා ඒකට අපි දැනටමත් මුදල් වියදම් කරලා තියෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ සැලැස්ම අනුව කෆීර් යානා සම්පූර්ණයෙන්ම නෙමෙයි නමුත් ඒකෙන් කොටසක්වත් අපි යාවත් කාලීන කරලා මේ රට වෙනුවෙන් ඒක තවත් ඒකේ තියෙන ප්‍රයෝජන අරගන්න. ඒකේ තවත් ප්‍රධානම දෙයක් වෙන්නේ දැන් ඔබතුමා හරියටම කිව්වා වගේ දැන් යුද්ධයේදී අපි ගත්තු අත්දැකීම් තියෙනවා. ඒතකොට ඒ අත්දැකීම් දැනට ජ්‍යෙෂ්ඨ පියසර නිලධාරීන් නැත්නම් පයිලට්ස්ලා කීප දෙනෙක් අතර විතරයි ඉතුරුලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි මේ අත්දැකීම් අපේ මතු පරපුරට තරුණ පරපුරට මේවා දීලා යන්න ඕන. ඒ දීලා යනකොට අපි මේක අවස්ථාවක් කරගන්න ඕනේ. අපි මෙතනින් එළියට යන්න ඉස්සෙල්ලා මේක ගුවන් හමුදාව ශක්තිමත් ඉදිරියට යා හැකි ගුවන් හමුදාවක් හැටියට ස්ථාපිත කරලා අපි මෙතනින් අයින් වෙන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රධාන සැලැස්ම. පැහැදිලිවම ඔබතුමන්ලාට තිබුණු අත්දැකීම්
දැන් ඉන්න නිලධාරීන්ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරියේදී ශක්තිමත් නිලධාරීන් සියලු අංශ කෙරෙහි දැනුමින් සන්නද්ධ වුණු ගුවන් හමුදාව තුළ නිලධාරීන් බිහි කර ගැනීම කියන දේ අභියෝගයක් බවට පත් වෙනවා. ඒත් එක්කම තමයි මේ ගුවන් බලය කියන දේ යුද්ධයට පමණක් සීමා නොවි ආර්ථික බේ සංවර්ධන ක්‍රියාවලිය, තිරසර සංවර්ධනය, ධර්මීය සංවර්ධනය වෙනුවෙන් භාවිත කළ හැකි. කොහොමද ගුවන් බලය වෙනුවෙන් පාවිච්චි කරන්නේ? අපි දැන් ආර්ථික සංවර්ධනය, තිරසර සංවර්ධනය කියන හැම දෙයකටම ප්‍රධානම සාධකය වන්නේ රටක තියෙන ජාතික ආරක්ෂාව. ඒතර අපි ජාතික ආරක්ෂාව ආරක්ෂා කරගත්තොත් තමයි අපිට ඉතුරු සංවර්ධන කටයුතු සඳහා යෑමට හැකිවන්නේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අපි ගුවන් හමුදාවෙන් ඒ ජාතික ආරක්ෂාවට අවශ්‍ය ගුවන් බලය විශේෂයෙන්ම සමුද්‍රීය මෙහෙයුම් නිරීක්ෂණ කටයුතු කරමින් ඒ පැත්තෙන් අපි ජාතික ආරක්ෂාව තහවුරු කරගත යුතුයි. දෙවැනි අවස්ථාව හැටියට අපි මේ රටේ සංවර්ධනය අධිකර ජනාධිපතිතුමාගේ තිරසාර ඒ ආර්ථික සැලැස්මට අනුව අපි සංවර්ධන කටයුතු සඳහා ඍජුව සහ වක්‍රව දායක වෙනවා. එතකොට ඊට අමතරව අපි දන්නවා දැන් කැලෑ කැපීම් වැඩි වෙලා තියෙනවා. ඒතර අපි ඒ ගුවන් නිරීක්ෂණ කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳවත් මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාගේත් මේ සමාජයේත් විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා මේ කැලෑ විනාශය පිළිබඳව. ඉතින් අපි ගුවන් හමුදාවක් හැටියට අපි ගුවනින් ගිහිල්ලා නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරනවා විතරක් නෙමෙයි අපි ඒ කැලෑ කැපීම් වෙලා තියෙන ප්‍රදේශවලට ගුවනින් බීජ හෙලලා අපි නැවත වන වගාව ආරම්භ කරලා තියෙනවා. ඉතින් එවැනි දේවල් අපි කරනවා. ඒ වගේම මේ රටේ තියෙන මත්ද්‍රව්‍ය උදුර නැති කර ගැනීමට ගුවන් මෙහෙයුම් කරමින් අපි මේ මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් ගංජා හේන් වගේ දේවල් පොලිසියත් එක්ක වටලලා ඒ පැත්තෙන් අපි ඒවා විනාශ කරලා දානවා. ඒ වගේම අපි මේ රටේ තවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා අපේ විශාල සහයෝගයක් තියෙනවා. ඒ වගේම අපි මේ පිළිබඳ පරීක්ෂණ කරමින් ඒවට දෙන්න පුළුවන් උපරිම දායකත්වය දෙනවා. ඊට අමතරව ඔබතුමා දන්නවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායම් දෙකක් අප්‍රිකානු රාජ්‍ය UN මිෂන් කියලා අපි කියන්නේ නැත්නම් එක්සත් ජාතීන්ගේ රාජකාරී සඳහා අපි යොමු වෙලා තියෙනවා. ඒනුත් අපිට රජයට විශාල ආදායමක් අපි ලබා දෙනවා. මේ වෙනකොට මට මතක හැටියට ඩොලර් මිලියන 100කට එහා ප්‍රමාණයක් අපි උපයලා ඒක කෙලින්ම රජයේ භාණ්ඩාගාරය වෙත ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් එවැනි ක්‍රියාදාම තුළින් අපි හැකිතාක් දුරට මේ රජයට බරක් නොවී ජීවත් වෙන්න පුළුවන් පිරිසක් හැටියට දායක වෙමින් ඉදිරියට එනවා. අර අතීතය පිළිබඳ කතා කරන විටදී ගුවන් හමුදාව කළ කාර්යභාරය අති විශිෂ්ටයි යුද්ධය තුළදී. ඒ වගේම වර්තමානයේදී ආර්ථික ක්‍රියාවලියේදී කොවිඩ් පාලනයේ මේ හැම තැනකදීම ඔවුන්ගේ ඉතාමත් ඉහළ දායකත්වයක් දක්වනවා. හැබැයි මෙච්චර මිනිස්සු වෙනුවෙන් කැප වෙලත් අතිශය දැවැන්ත කැපකිරීමක් කරලා දැන් මේ දවස්වල ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ කතා බහට ගත්තාම ඔබතුමන්ලා Tamanගේ ජීවිත දාණයෙන් කාය දාණයෙන් කරපු දේ අද වෙද්දී ප්‍රශ්න කරන අභියෝග කරන තැනකටපත් වෙලා තියෙනවා. ඇත්තටම මිනිස්සු බේරගන්න කරපු මෙහෙයුමකදී අවසානයේදී ත්‍රස්තවාදී ලේබලයක් හමුදාවට ඇලවෙන තැනට ඇවිත් තියෙනවා. මොකද හිතෙන්නේ මේ කාරණේ ගැන? මේක ඇත්තටම අපි ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. මොකද බුදුහාමුදුරුවන්ටත් එක දේවල් කිව්වනේ බුද්ධත්වයෙන් පස්සේ. ඉතින් අපි කරේ මානුෂීය මෙහෙයුමක්. ඒක මේ රටේ මහ ජනතාව දන්නවා. ඒ වගේම අපේ මිත්‍ර අසල්වැසි රටවල් ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. අපි අද අපිට නායකත්වයේ දුන්න ආරක්ෂක ලේකම් අද රටේ අතිගරු ජනාධිපතිතුමා හැටියට වැඩ කරනවා. ඒ වගේම ඉතා විශාල හොඳ නායකත්වයක් අපිට දැනුත් තියෙනවා. ඉතින් අපි ඒ ගැන සැලෙන්න ඕනේ නැහැ. අපිට රටේ අපිට දර්ශනයක් තියෙනවා. අපි මේ රට ඉදිරියට යා යුතුයි. ශ්‍රී ලංකාව මේ තියෙන තත්ත්වෙන් එහාට ගිය හොඳ ආර්ථික දියුණුවක් ඇති රටක් හැටියට අපි ඉදිරියට යා යුතුයි. අපි ඒ ගැන කල්පනා කරමින් අපිට තියෙන ශක්ති ප්‍රමාණය අපි යොදා ගනිමින් මේ රටේ උන්නතිය එහෙම නැත්නම් මේ රටේ ප්‍රවර්ධනය සඳහා අපි වැඩ කරනවා මිසක් ඔය එක එකන මොනවද හිතන්නේ කියලා අපිට හිත ඉන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ගේ තියෙන යම් කිසි ක්‍රියාදාමයකට එහෙම නැත්නම් ඇජෙන්ඩා එකකට වැඩ කරන පිරිසක්නේ. ඒක නිසා අපිට ඕන් ගැන අපිට විශේෂ අවධානයක් යොමු කරනවට වඩා අපි අපේ දේ හරියට එදා කරා වගේම අදටත් හරියට කරමින් අපි මේ රට වෙනුවෙන් කළ යුතු දේ මොකක්ද කියලා හිතන එක තමයි මම හිතන්නේ මේ අවස්ථාවේ අපි කල්පනා කළ යුත්තේ. පැහැදිලිවම. මොකද විවිධාකාරයේ දේවල් ජාත්‍යන්තර ක්‍රියාවලින් ගත් විටදී ඔවුන් මවිතයට පත් වුණු කාරණයක් අපි සිද්ධ කළේ. නිසා ලෝකයට මේක ටිකක් දරා ගන්න අමාරු තත්ත්වයකුත් තියෙනවා. මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ජයග්‍රහණය කරපු ජාතියක් විදිහට ලෝකයේ තුල ලැබිය යුතු ඉහළ ගෞරවයටත් වඩා මේ වෙද්දී කෙනෙහිලිකම් ලැබුණද ඒ සම්බන්ධයෙන් අප තුල ඇති හමුදාපතිතුමන් පැහැදිලි කරා වගේ ගුවන් හමුදාපතිතුමන් පැහැදිලි කළා වගේ මේ මොහොතේ අප කළ දේ පිළිබඳ අප බෙහෙවින්ම සතුටු වෙනවා. ඒ තමයි වැදගත්ම කාරණේ බවට පත් වෙන්නේ. 70 වන ගුවන් හමුදා සංවත්සරය නිමිති කරගනිමින් ගුවන් හමුදාපතිතුමන් එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සමගින් අපි කතා කරමින් ඉන්නේ. දැන්
කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් යුද්ධය ඉවරලා අවුරුදු 12කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට දැන් ප්‍රහාරකයන්ත් ඔහොම නවත්තලා තියෙනවා. ඊට අමතරව ලොකු බලෑනියක් ඉන්නවා, හමුදාවක් ඉන්නවා. මේ අයත් නිකම්ම ඉන්නවා. එතකොට රජයෙන් පඩි ගෙවනවා. මේ අවුරුදු 12 ඇතුලේ යුද්ධෙකුත් නැහැ. ගුවන් හමුදාව මොකද කරන්නේ? ඔබතුමන්ලගේ තියෙන සම්පත් මේ වෙද්දී විමද්දගත කරලා තියෙනවා අවශ්‍ය කටයුතු වෙනුවෙන්. ඇත්ත වශයෙන්ම අපි මේ අවස්ථාවේ තේරුම් ගත යුතුයි හමුදාවක් කියන්නේ යුද්ධකදී පමණක් සිටිය යුතු පිරිසක් නෙමෙයි. හමුදාවක් කියන්නේ රටක අනාගතයට ඒ වගේම අභියෝග වලට අපි කලින් ඉඳන් සැලසුම් කරමින් තම ජීවිත දාණය දීලා තමන්ගේ අවයව දාණය දීලා මේ රටේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් රැක ගැනීම සඳහා සූදානම් වී සිටින පිරිසක්. එතකොට ඒ සඳහා අපි పూర్ව සූදානමක් ඒ සඳහා පුහුණු වීමක් ඒ වගේම අපි ඒ සඳහා සැලැස්මක් ඇතුව යා යුතු ගමනක්. ඉතින් එතකොට අපිට කියන්න බෑ හමුදා යුද්ධමය අවස්ථාවකදී හමුදාවක් තිය යුතුයි අනිත් වෙලාවට ඒක ගෙදර ඉඳගෙන ඉන්න පුළුවන් කියලා එහෙම අවස්ථාවක් ගන්න බෑ. අපි යුද්ධයක් නොවුනත් අපි මේ රටේ ආරක්ෂාව සඳහා හැම විටම සූදානමින් සිටිය යුතුයි. ඉතින් අපි එවැනි සූදානමකින් සිටින අතරතුරම මේ රටේ මහජනතාවගේ බදු මුදල් වලින් යැපෙන පිරිසක් හැටියට ඔවුන්ට වෙන වගකීමක් හැටියට අපි මේ රටේ සංවර්ධනයට ඒ වගේම මේ රටේ අනිකුත් ආරක්ෂක කටයුතු වලට ඒ වගේම ප්‍රධාන ආරක්ෂක කටයුතු වලින් තොර වූ මේ රටේ සංවර්ධන කටයුතු වලට අපි දායක වෙලා තියෙනවා. මම හිතන්නේ මම ඔබතුමාට කලිනුත් මම පැහැදිලි කිරීමක් කරා. ඒ කියන්නේ දැන් අපි තුමුකෝ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය යම් කිසි ස්ථාන ගොඩනැගීමක් වගේ දැන් මට හොඳ උදාහරණයක් ගන්න පුළුවන් කණුගස්වැව ග්‍රාමය. එතකොට ඒ කණුගස්වැව ග්‍රාමය ගොඩනැගීමට අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට ගුවන් හමුදාවට බාර දීලා තියෙනවා. එතකොට ඒක අපේ ප්‍රධාන අංශයක් හැටියට අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අපෙන් රටට සිය යුතු සේවාවක් හැටියට අපි ඊට ආදරයෙන් ඒක බාර අරගෙන අපි මේ අවස්ථාවේ ඊටාම සැලසුම් සහගතව ඉතාම අහිංසක ගම්මානයක් වූ කණුගස්සව ගම්මානයේ මේ අවස්ථාවේ අපි නවීකරණය කරමින් අපිට දෙන්න පුළුවන් සියලුම දේවල් වලින් ඔවුන් පෝෂණය කරමින් අපි ඉදිරියට යනවා. ඒ වගේම අපි ඔබතුමාව විමද්දගත කිරීමක් ගැන ඒ කියන්නේ අපේ දැනට කොළඹ සහය කොළඹ අවට තිබ්බ අපේ ශක්තිය අපි රට පුරා තියෙන අපේ අනිකුත් ස්ථානවලට දැන් විමද්දේ ගත කරමින් ඉන්නවා. ඒ කියන්නේ අපි අපේ පුහුණු වීම කටයුතු ගත්තොත් අපි දැන් එතකොට ඉරණමඩු මුලතිව් වන්නි ඒ වගේ අපේ තිබ්බ කුඩා ස්ථාන ඉස්සර යුද්ධ කාලේ තිබ්බ ස්ථාන අපි වැඩි දියුණු කරලා ඒවට අපේ පුහුණු වීම කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම ගලවා ගැනීමේ මෙහෙයුම් ගැන වැඩිපුර ඉගෙන ගැනීමට අපි මුලතිව් කඳවුර දැනට පාවිච්චි කරනවා. එවැනි දේවල් වල. එතකොට අපි එතකොට මත්තල අපි දැන් ගුවන් හමුදා කඳවුරක් ස්ථාපනය කරන්න යනවා. එතකොට ඒ වගේ අපේ ශක්තියින් රට පුරා ප්‍රවර්ධනය කරලා තියෙනකොට ඒ රටේ ඕනම අවස්ථාවක ඇතිවෙන විවසනයකදී අපිට ඉතා ඉක්මනින් මේ රටේ මහජනතාවගේ ආරක්ෂාව එහෙම නැත්නම් ඔවුන්ගේ උදව් සඳහා අපිට ඉදිරියට එන්න පුළුවන්. ඉතින් එවැනි වැඩපිළිවෙලක් ඉතා සාර්ථක අරමුණක් සහ සැලැස්මක් අනුව අපි මේ අවස්ථාවේ ඉදිරියට ක්‍රියා කරගෙන යනවා. හොඳයි. අපි දැක්කා අද පුවත්පත්වලත් වාර්තා කර තිබෙනවා මේ මානුෂීය මෙහෙයුමේ ක්‍රියා වුණා වගේම ජනාධිපතිතුමන් ගම සමග පිළිසඳරක් තුළදී විශේෂයෙන්ම කැපිතිගොල්ලෑව කණුගහවෙව ග්‍රාමයේ සංවර්ධනය කිරීම සහ ඒ ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දීමේ වගකීම ගුවන් හමුදාවට පවරනවා. ඊට අදාළ වුණු කටයුතු බොහෝමයක් සිදු කර තිබෙනවා. මේ පිළිබඳව වාර්තා කරනවා. ඒත් එක්කම රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල්, රෝහල්, දුම්රිය ස්ථාන, ළමා නිවාස ඇතුළු පොදු ස්ථාන මෙන්ම පූජනීය ස්ථාන රැසක් සංවර්ධනය කිරීමේ කාර්යභාරයත් ගුවන් හමුදාවට පැවරෙනවා සහ ගුවන් හමුදාවේ ක්‍රියාත්මක කරමින් පවතිනවා කියන කාරණේ පිළිබඳව අද පුවත්පත්වලත් වාර්තා කර තිබෙනවා. අපි එතනින් ඉදිරියට ආවොත් මේ වෙද්දී ගුවන් හමුදාවේ ජීවිත හානි වුණු පිරිස් ඉන්නවා. Tamanගේ කාය දානය සිදු කළ ආබාධිත තත්ත්වයේ අය ඉන්නවා. ඒ අය වෙනුවෙන් ඔබත් එක්ක හිටපු ඔබේ කණ්ඩායම ඔබේ ටීම් එක ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වෙනවද අද වෙන විට? ඇත්ත වශයෙන්ම මේක අවස්ථාවක් කරගන්න අපි අවුරුදු 70ක ඉතිහාසයක අද අපි තාම ආඩම්බරකාරී පිරිසක් හැටියට ඉදිරියට යන මේ මොහොතේ එතකොට මේ අවුරුදු 70ක් තුලම මේ ගුවන් හමුදාවට සේවය කරපු ඔබතුමා කලින් කිව්වා වගේ ගුවන් හමුදාපතිවරුන්ම 17 දෙනෙක් හිටියා. ඒ වගේම තව 50000කට 60000කට අධික පිරිසක් මේ ගුවන් හමුදාවේ සේවය කළා දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නවා. ඔවුන් සියලු දෙනාත්. එතකොට මේ ගුවන් හමුදාවේ ඉඳලා තමන්ගේ ජීවිත දාණය දුන්න ඒ ගුවන් විරුවන් සියලු දෙනාත් ඒ වගේම ආබාධිත තත්ත්වයට පත්වෙච්ච අපේ ගුවන් විරුවන් සියලු දෙනාත් මම ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නෙට අපේ තියෙනවා අපේ වෙල්ෆෙයාර් ඩිරෙක්ටරේට් එකක් තියෙනවා. ඒකෙන් අපි ඔවුන් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපිට ගුවන් හමුදාවක් හැටියට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ඔවුන් සියලු දෙනා සඳහා අපි දිගටම දෙනවා. අපි ඔවුන් කවදාවත් අමතක කරන්නේ නැහැ. අපි සියලුම අපේ ඒ තියෙන ගුවන් හමුදාවේ කාර්යයන් සඳහා ඔවුන් සමග සම්බන්ධ වෙනවා.
සම්බන්ධ වෙලා අපි ඉදිරියට යනවා. ඒ වගේම අපි ඉදිරියේදී අපි දැනට ගුවන් හමුදාවේ සේවය කරන අය සඳහා නිවාස ව්‍යාපෘතීන් අපි දැනට සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාවත් දැනුවත් කළා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මදිපාඩුවක් කරලා තියෙන අපි රෝහලක් නවීන අංග සම්පූර්ණ රෝහලක් අපි ඉදිකිරීමට දැනටමත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා අපි අනුමැතිය දැනට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එවැනි දේවල් කරමින් එවැනි තත්ත්වවලට පත් වූ අයට ඇවිල්ලා ඔවුන්ට අවශ්‍ය සහයෝගය එහෙම නැත්නම් වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට දැනට තියෙන අඩුපාඩුවත් අපි ඉතා ඉක්මනින් පුරවගෙන ඔවුන්වත් ආරක්ෂා කරගැනීමෙන් ඉදිරියට යෑම තමයි මගේ බලාපොරොත්තුව. තමත් ප්‍රශංසනීයයි. මොකද ඔවුන් කළ කාර්යභාරය අති විශිෂ්ටයි. ඒත් එක්කම මතක් කරන්න ඕනේ හැමතැනකම තියෙන්නේ මේ උසස් වීම සහ තමන්ගේ සුදුසුකම් තමන්ගේ කාලවකවානු සේවා කාලයත් එක්ක සුදුසුකම් ලබා දීමේ යාන්ත්‍රණය පිළිබඳ තමයි ලොකු කතාබහක් තියෙන්නේ. ගුවන් හමුදාව ඇතුළත කොහොමද උසස් වීම මේ කාරණා මේ දැන් මොකද සංවත්සරයත් එක්කත් විශේෂ වැඩ කටයුත්තක් වෙනවද? ඕනේ ගුවන් හමුදාව තුලත් උසස් වීම ඕනම හමුදාවක තුල උසස් වීම අපි ලබා දෙන්නේ ඔවුන්ගේ තියෙන සුදුසුකම් මත. සුදුසුකම් නැතුව අපිට උසස් වීම දීමට අපහසුයි. නමුත් 70 වෙනි සංවත්සරයට සමගාමීව අපි නිලධාරීන් 467 දෙනෙකුටත් සෙසු නිලයන් 7290 දෙනෙකුටත් අපි උසස් වීම ලබා දුන්නා. ඒ උසස් වීම සියලු දේ විනිවිදභාවයෙන් යුතුව හැබැයි සුදුසුකම් ඇතුව ඒ තියෙන සියලු දෙනාට අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතියෙන් අපි වෙනදාට වඩා විශාල ප්‍රමාණයකට මේ වෙලාවේ අපි උසස් වීම ලබා දීලා තියෙනවා. හොඳයි. ඔබේ කතාව ගත්තිටදී ගුවන් හමුදාවට එකතු වෙලා එතනින් පස්සේ ප්‍රහාරක ගුවන් නියමුක විදිහට ජීවිතයත් මරණයත් අතර ලොකු කාර්යභාරයක් සිද්ධ කරලා අවසානයේදී යුද්ධයක් ජයග්‍රහණය කරන තැනට ඍජු දායකත්වයක් ලබා දුන්නු මේ ප්‍රධාන ගුවන් නියමුවන් අතර එක්කෙනෙක් විදිහට ඉඳලා අන්තිමේදී ගුවන් හමුදාපති බවට පත් වෙනවා. මේ තමයි රැකියාව වෙන්න පුළුවන් උපරිමය සහ ඉහළම තැනට පත්වීම. සමහර විට දැන් ඉන්න ගුවන් හමුදාවේ අලුතින් ආපු ආධුනික සෙබළුන්ට හෝ වේවා සමහර නිලධාරීන්ට හෝ වේවා ඔබේ අත්දැකීම් නැති වෙන්නට ඇති. මම කැමති අවසාන වශයෙන් ඔබට අපි සමුදෙන්නටත් අවශ්‍යයි වැඩ කටයුතු සඳහා නික්ම යන්න. පණිවිඩය මොකක්ද ගුවන් හමුදාවේ ඔබත් එක්ක ඔබේ ටීම් එකට ලබා දෙන්න? ගුවන් හමුදාවේ හෝ එහෙම නැත්නම් ඕනම කෙනෙකුට මම කියන්න කැමතියි තමන් කරන දේ තමන් කරන වෙලාවට හරියට කරන්න. මේ රට වෙනුවෙන් හිතලා තමන්ට කළ හැකි දේ උපරිමයෙන්ම ඒ අවස්ථාවේ කරන්න. තමන්ට ඒකෙන් ලැබෙන්නේ මොකක්ද කියලා හිතලා වැඩ කරන්න යන්න එපා. මොකද අපිට ලැබෙන දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ ලැබෙන්නේ තමන් කරන දේ අනුව ඒ තමන්ගේ රට වෙනුවෙන් සහ තමන් කරන කාර්ය පිළිබඳ ආදරයෙන් ගෞරවයෙන් අපිට කරන්න පුළුවන් උපරිමයෙන් කළොත් තමයි අද මම මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා මම එවැනි රාජකාරියක් කරපු නිසා කියලා. එහෙම නැතුව අපි ඉහළ බලාගෙන අපි අතෙන්ට යා යුතුයි කියලා හිතාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න ගියොත් සමහර විට මගදී තමන්ට ඒ අවස්ථාව අහිමි වීමේ අවස්ථාවකුත් තියෙනවා. ඒකින්ද ගුවන් හමුදාවේ ගුවන් නියමුවෝ ඉන්නවා, අපිට ඉංජිනේරු ඉන්නවා, විශේෂ තාක්ෂණික දැනුමේ යුතු විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඔවුන් සියලු දෙනාම මම ඊටම ගෞරවයෙන් මතක් කරනවා. ඔවුන් තමයි මගේ ශක්තිය. ඉතින් ඔවුන් සමග ඉදිරියට යෑම තමයි මගේ අරමුණ. ඉතින් මම හිතනවා ඒ සියලු දෙනාම තමන්ගේ රටට ඊටම ආදරයෙන් ඒ වගේම තමන් ඇති වෘත්තීය නිපුණතාවයෙන් යුතුව ඒ වගේම ඊටම විනයකින් යුක්තව රාජකාරී කරමින් මේ රටට අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය දේ හරි විදියට ඉෂ්ට කරයි කියලා. මම හිතන්නේ ඒක ඕනම ශාස්ත්‍රයක නියැලුණු ඕනෑම කෙනෙකුටම පොදු වුණු පණිවිඩයක් බවට පත් වෙනවා. තමන් කරන දේ හරියට කරන්න ඒක තමයි කරන ඉල්ලීම. 70 වන ගුවන් හමුදාවේ සංවත්සරය නිමිති කර ගැනීමෙන් තමයි අපි කතා කළේ. 18 වන ගුවන් හමුදාපතිවරයා විදිහට අරමුණු 4ක් ඔස්සේ ගුවන් හමුදාව සවිබල ගැන්වීමේ අපේක්ෂාව සිටිනවා. ඒත් එක්කම මානුෂීය මෙහෙයුමෙන් පසුව වර්තමානයේදී ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා ගුවන් හමුදාව සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් තිබෙනවා. ඒ සියලු දෙහි නියමුවා බවට පත්වන්නේ ගුවන් හමුදාපතිතුමන් යාමාශල සුදර්ශන පතිරණ මැතිතුමන්. අද දවසේ අපි ඔබතුමන්ට සමුදෙනවා. දැන් ඔබතුමා කටුනායකට යා යුතුයි. මම හිතන්නේ විශේෂ වැඩ කටයුත්තක් වෙනුවෙන් අපි මාධ්‍ය ප්‍රකාශකතුමන් සමගින් මෙතනින් අඩහෝරාව සාකච්ඡා කරනවා. මොකද හෙට දවසේදී විශේෂ අවස්ථාවන් කිහිපයක්ම සිදු කිරීමට නියමිතව තිබෙනවා. බොහොම ස්තුතියි සහ අපි තාමත්ම ආඩම්බර වෙනවා ඔබතුමාද පැමිණීම වෙනුවෙන් ගෞරව කරනවා. බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. බොහොම ස්තුතියි. 70 වන ගුවන් හමුදා සංවත්සරය පිළිබඳ අප කතා කරන්නේ දශක 7ක අභිමානයත් එක්ක වුන් මුහු වෙන්නේ. ඒ නිසා තමයි අප ගුවන් හමුදාපතිතුමන් කැඳවාගෙන උදෑසන අඩහෝරාව ඇතුළතදී කෙරෙන කාර්යභාරය මේ මොහොතේදී සිදුවන දේ ඒ වගේම තමයි ඉදිරියේදී බලාපොරොත්තු වන දේවල් පිළිබඳ කතා කළේ. ඒත් එක්කම මෙවර ගුවන් හමුදා 70 වන සංවත්සරයේ නිමිති කර ගනිමින් විශේෂ කාරණා රැසක් සිදුවීමට නියමිතව තිබෙනවා සහ මාර්තු 1 වෙනිදා ඔවුන්ගේ ව්‍යාපෘති ආරම්භ කෙරුණා. ඒ යටතේ මේ
විශේෂයෙන්ම කැලණියේ රජමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක පිච්චමල් පූජාවකින් පසුව අද මාර්තු 2 වෙනිදා විශේෂ වැඩ කටයුතු රාශියක් තියෙනවා. ඒ වගේම එතනින් පසුවත් දින කිහිපයක් ඔබට බොහොම සුවිශේෂී අවස්ථාවන් රැසක් ගුවන් හමුදාව තිළින කරන්න සූදානම්. මේ සියලු දේ පිළිබඳ දැනුවත් කරන්න අප බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළ අද දවසේදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමන් ගෲප් කැප්ටන් රුෂාන් විජේසිංහ අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මේ අපි මුලින්ම ගියොත් එහෙම මෙවර සංවත්සරයේ වැදගත් වෙන්නේ ඇයි සහ මෙවර සංවත්සරය වෙනුවෙන් ඔබතුමාලා විශේෂයෙන් කරන්න බලාපොරොත්තු වෙන වැඩ කොටස පැහැදිලි කරලා දුන්නොත්. ඇත්ත වශයෙන්ම 1951 ගුවන් හමුදාපතිතුමා කියව පරිදි ආරම්භ කළ ගුවන් හමුදාව 70 වසරක් කියන්නේ ඉතා විශාල කාලයක්. ඒ විශාල කාලය තුළ අපි ලබපු දියුණුව ඉතා විශාලයි. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ජනතාව යම්කිසි ආකාරයකට දැනුවත් කරන්න ඕනේ ගුවන් හමුදාවේ ශක්තිය, ඒ කියන්නේ භෞතික සම්පත් මෙන්ම මානව ශක්තිය. ඒ පිළිබඳව දැනුවත් කිරීමත් සමගම අපි සම්ප්‍රදායික ගුවන් හමුදා සංවත්සරයකදී සමරනු ලබන වැඩපිළිවෙළ රාශියක් අද දින සූදානම් කර තිබෙනවා. ගුවන් හමුදාපතිතුමා සහභාගී වන විශේෂ පෙළපාලියක් ගුවන් හමුදා මූලික කඳවුර කටුනායක කඳවුරේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව 70 වෙනි සංවත්සරයේ වෙනුවෙන් මුල් දින කවරයක් සහ මුද්දරයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවට තැපැල් දෙපාර්තමේන්තුවේ ඒ ලේකම්තුමා සහභාගී වෙනවා ගුවන් හමුදා මූලික කඳවුරේදී. හෙට සිට විශේෂ වැඩසටහනක් අපි සූදානම් කර තිබෙනවා. ගාලු මුවදුර පිටියේදී ඒ කියන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ඉන්දියානු ගුවන් හමුදාවත් එක්ව කරන ගුවන් කරනම් සංදර්ශන. මේ විශේෂත්වය වන්නේ ඉන්දියානු ගුවන් හමුදාවට අයත් ප්‍රසිද්ධ සූර්ය කිරණ කියන ජෙට් ගුවන් කරනම් කණ්ඩායම සහ සාරං කියන හෙලිකොප්ටර් ගුවන් කරනම් කණ්ඩායම මේ ගුවන් සංදර්ශනය සඳහා සහභාගී වෙනවා. මේට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සියලුම ගුවන් යානා සහභාගී වන අතර සවස 5 සිට 6 වෙනතුරු ගාලු මුවදුර පිටිය ඉහළ අහසේ මේ සම්බන්ධව වැඩපිළිවෙල කරගෙන යන්න අපි සූදානම්. හොඳයි. ඒක ඉතාමත්ම ආකර්ශනීය එකක් බවට පත් වේ. මේ දවස්වල ඔබ කොළඹ රැඳුණු කෙනෙක් නම් පුහුණු වීම මං හිතන්නේ තිබුණා මේ දවස් දෙකක් විතර. ඉතින් දකින්න ඇතේදී බොහොම ආකර්ශනීය දේවල් රැසක් අපි පුහුණු වීම අතරතුර දුන්නක් දැක්කා. මේක විශේෂ වෙන්නේ ඇයි? මේක ජනතාව ආකර්ෂණය වෙයි. මොකද බොහොම කාලයක් ගෙවල් වලට හිර වෙලා ඉඳලා කොරෝනා වෛරසයත් එක්ක බොහොම අභියෝගාත්මක තැනක ඉඳලා යම් ආකාරයකින් ලිහිල්භාවයක් ආරක්ෂිත ක්‍රමවේදත් එක්ක ලැබුණු තැනදී මෙවැනි දෙයක් අපිට එක්තරා ආකාරයකින් බොහොම සහනයක් බවට පත් වෙනවා. අපි තව ටිකක් ඒ පිළිබඳ කතා කළොත් මොන දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ මම හිතන්නේ පැයක පමණ කාලයක් තියෙන්නේ නේද? ඔව්. මේක පස්වරු 5 සිට 6 වෙනතුරු තමයි මෙම සංදර්ශනය පැවැත්වෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙම සංදර්ශනය සඳහා මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනිය 3 වෙනි දින මේ සජීවීව විකාශය කිරීමට වැඩ කටයුතු සලස්වා තියෙනවා. එතකොට මේ ගුවන් කරනම් සංදර්ශන කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය ජනතාවට ඉතාමත් දුර්ලභ අවස්ථාවක් මේ වගේ ගුවන් යානා සංදර්ශනයක් නැරඹීම. ලංකාවේ ඊට කලින් තිබිලා තියෙනවද? ඇත්තටම 1000 ගුවන් හමුදා 50 වෙනි සංවත්සරයට ඉන්දියානු මෙම ගුවන් සංදර්ශන කණ්ඩායම පැමිණියා. ඉන් වසර 20කට පසු තමයි මෙම සංදර්ශන කණ්ඩායම පැමිණ තිබෙන්නේ. ඉතින් ඔවුන්ගේ දක්ෂතා එතකොට මේ ගුවන් කරනම් මේ කණ්ඩායමේ ඉන්නේ ඊටාම විශිෂ්ටයෝ. ඒ වගේම ගුවන් හමුදා ගුවන් යානාවලත් අපේ ඊටාමත් පළපුරුදු ගුවන් නියමුවෝ ඉන්නවා. ඒගොල්ලොන්ගෙනුත් අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා සහ ඒ වගේ කාර්යභාරය පිළිබඳව අපි දැනුවත් කිරීමක් කරනු ලබනවා. අතිගරු ජනාධිපතිතුමා 3 වෙනි දින මෙම සංදර්ශනය නැරඹීමට නියමිතයි. ඉන් අමතරව මාර්තු 4 වෙනි දින සහ 5 වෙනි දිනද මෙම සංදර්ශනය ගාලු මුවදුර පිටිය ආශ්‍රිතව පැවැත්වෙනවා. ඉතින් මහජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී තිබෙන එම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මුඛ ආවරණ පළඳා ඒ දුරස්ථභාවය තබාගෙන ඔබලාට මේ අවට ඕනෑම තැනක සිට මෙම සංදර්ශනය නරඹන්න පුළුවන්. ඉතින් එය නරඹන ලෙස මා ඉල්ලා සිටිනවා ගුවන් හමුදාපතිතුමා වෙනුවෙන්. ඒත් එක්කම තමයි ජාතික රූපවාහිනිය 3 වෙනිදා ඒ කියන්නේ හෙට දවසේදී සජීවීව මෙය
ඔබට විකාශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේක ඉතාමත් අවුරුදු 20කට පසු ලැබෙන මහඟු අවස්ථාවක්. ඒ නිසා දරුවන්ට, වැඩිහිටියන්ට, තරුණයින්ට බොහොම කවුරුත් ඔබ ඊයේ දැක්කනම් කොළඹ සැරිසරපු කෙනෙක් නම් ඊයේ මේ පුහුණු වීම සිදුවන මොහොතේදී පවා ගාලු මෝදර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව තමන්ගේ වාහන නතර කරලා මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා. මොකද මේ දේවල් අපට අරුමයක්. අවුරුදු 20කට පස්සේ තමයි මෙවැනි අත්දැකීමක් යලි අපිට හම්බ වෙන්නේ 50 වෙනි සංවත්සරයෙන් පස්සේ. ඒ නිසා දරුවන්ට, වැඩිහිටියන්ට කාටත් මේක අවදානම්කාරී නමුත් ඉතාමත්ම දක්ෂයින් රැසකගේ දායකත්වයේ පුහුණු වීම මත සිදු කෙරෙන විශිෂ්ට ක්‍රියාවලියක් ඔබට අත්දකින්නට පුළුවන් සහ ඉන්දියානු ගුවන් හමුදාවත් සමග ඒකාබද්ධව මේ ක්‍රියාවලිය දියත් වෙන්නේ. ඒත් එක්කම තමයි විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අද වෙනතුරු බොහොම සක්‍රීය තරුණයින් මැදිවියේ පිරිස් විදිහට ඉන්න පුළුවන්කම තිබුණත් ඔවුන්ට යම් ආකාරයකින් මේ යුද්ධය නිසා බොහෝ දේවල් අහිමි වුණා. ඒ අහිමිවද හිතේ සතුටින් යුතුව ඔවුන් මේ සියලු දේ දිහා බලන් ඉන්නේ. අපි හදපු රටේ තමයි මේ හැමෝම දැන් නිදහසේ සැරිසරන්නේ කියන කාරණෙත් එක්ක. ඒ උදාාරතර රණවිරුවන් වෙනුවෙන් කෙරෙන කාර්යභාරයත් විශේෂයි. අපි ඒ පිළිබඳවත් කතා කළොත්. ඔව්, ඇත්ත වශයෙන්ම මාර්තු 3 වෙනි දින සිට 5 වෙනි දින දක්වා මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙතෙක් දිවි පිදූ සහ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ පවුල්වලට සුබ සාධන කටයුතු රැසක් ගුවන් හමුදාපතිතුමාගේ නියමයෙන් මේ වන විටත් ආරම්භ කරලා තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා පැවති තිබෙන ගුවන් හමුදා කඳවුරු 24කින් මෙම වැඩ කටයුතු සියල්ල සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම ගුවන් හමුදාපතිතුමාගේ මැතිනිය වන සේවා වනිතා සභාපති මැතිනිය වන චාමිනී පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම සේවා වනිතා ඒකකය තුලිනුත් මෙම පවුල් සඳහා සියලුම අවශ්‍යතා සොයා බලා ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළියම් මේ වන විටත් සකස් කර දෙමින් පවතිනවා. ඉතින් ගුවන් හමුදාවක් හැටියට අපි අපේ රට වෙනුවෙන් ගුවන් හමුදාව වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් කිසිම දිනක අමතක කරන්නේ නැහැ. ඔවුන්ගේ පවුල්වල කට්ටියත් බලා ගැනීම ගුවන් හමුදාවේ යුතුයකමක් කියලා අපි විශ්වාස කරනවා. ඒ ඉතාමත්ම වැදගත් සහ මේ රටේ ජනතාව අතර ඔබ වෙනුවෙන් තියෙන ගෞරවය අබ්බල් රේණුවකින්වත් අඩුවක් නැහැ. ඒ ලෙසමයි. මොකද අප අද නිදහසේ කතා කරන්නේ ජීවත් වෙන්නේ මේ සියලු දේ සිදු කරන්නේ ඔබ විසින් කරලාද ඔබගේ ජීවිතය කාය දානය කරලා දේ පරිත්‍යාග නිසා වෙන නිසා ඒ ගෞරවය සදාකාලිකවම ශ්‍රී ලංකාවේ ඔබ වෙනුවෙන් හිමි වෙන කාරණයක් බවට පත් වෙනවා. ඒත් එක්කම තමයි මානුෂීය මෙහෙයුම් කාලවකවානුව තුලදී අප දුටුවා ගුවන් හමුදාවේ කාර්යභාරය බොහොම විශේෂයි. අප නාවික හමුදාව හෝ වේවා යුද හමුදාව හෝ වේවා සමග සාකච්ඡා කරද්දී ඔවුන් නිරන්තරයෙන් කියූ කාරණේ තමයි මානුෂීය මෙහෙයුම් අවස්ථාවේදී ගුවන් හමුදාව ලබා දුන්නු දායකත්වයත් එක්ක තමයි ඔවුන්ට ඉදිරියට යාමට හැකියාව ලැබුණේ. බොහෝ තැන්වලට ළඟා විය නොහැකි තැන්වලට ගුවන් හමුදාව ඉතාමත්ම අවදානම් සහිතව ළඟා වී අවශ්‍ය සතුරු ඉලක්ක විනාශ කිරීමේ කටයුතු වල නියැලුණා. ඒ අනුව විශේෂයෙන්ම ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීමක් මාර්තු 5 වෙනිදා සිදු වෙනවා. අපි මේ පිළිබඳවත් විශේෂයෙන් කතා කළොත්. ඔව්, ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මේ වන විට ජනාධිපති වර්ණ 11ක් පමණ ලැබී තිබෙනවා. ඉතින් මාර්තු මාස 5 වෙනි දින අංක 5 ප්‍රහාරක ජෙට් බලගණයට සහ අංක 6 MI-17 හෙලිකොප්ටර් බලගණයට ජනාධිපතිතුමා අතින් ජනාධිපති වර්ණ පිළිගැන් ලබා දීමට නියමිතයි. මෙම බලගණ දෙක ඒ කියන්නේ මානුෂික මෙහෙයුමේදී දක්වන ලද දායකත්වය සහ කැපකිරීම ඔවුන්ගේ නියමුවන් මෙම බලගණයේ සිටි සියලුම දෙනා කරනු ලැබූ සේවය ඇගීම පිණිස තමයි අතිගරු ජනාධිපතිතුමා අතින් මෙම ජනාධිපති වර්ණ ප්‍රදානය සිදු වෙන්නේ. මාර්තු 5 වෙනි දින කටුනායක මූලික කඳවුරේදී පෙළපාලියකදී මෙම වර්ණ ලබා දීමට නියමිතයි. දැන් ඒත් එක්කම මේ කරන කියන කාරණා මේවා ග්‍රන්ථාරූඪ විය යුතුයි. ගුවන් මෙහෙයුම් ක්‍රියාවලිය ගත් පිටදී මේවා සියලු දේ අනාගතයට තිලින විය යුතුයි. මේවා එහෙම ලිඛිත සාක්ෂිත් එක්ක ඉසිරහට යාම තමයි ඊටාත්ම වැදගත් කාරණේ බවට පත්වන්නේ. 70 වසරක ගුවන් බලයේ පොත එළි දැක්වීම පිළිබඳව මාර්තු 5 වෙනිදාට ඔබතුමන්ලා යොදාගෙන තිබෙනවා. මේ ගැන ටිකක් පැහැදිලි කරොත්. ඔව්, ඇත්ත වශයෙන්ම වර්තමාන ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සංකල්පයකට අනුව එතුමා යෝජනා කරා මෙම ගුවන් හමුදාව ආරම්භයේ සිටම මේ වනතුරු කරපු ගුවන් මෙහෙයුම් පිළිබඳව ලියා ලේඛනගත කරන්න ඕන කියලා. මොකද ඒක අනාගත පරපුරට ඒක ඉතාමත් හොඳ ආදර්ශයක් වෙයි. මෙම වගකීම් කොහොමද අපි දැරුවේ, මේ පළපුරුදු අපි කොහොමද මෙහෙයුම් සංවිධානය කරේ, මේ ගුවන් යානා යොදාගත්තේ කොහොමද කියලා මේ සියලුම දේවල් පිළිබඳව මෙම 70 වසරක ගුවන් හමුදාවේ
ගුවන් සංග්‍රාම පිළිබඳ පොත එළි දැක්වීමත් අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ රචනා කරන්නේ ගුවන් හමුදාවේගේ අත්දැකීම් සමගද? ඇත්ත වශයෙන්ම ගුවන් හමුදාවේ හමුදාපතිතුමා පත් කරා වෙනම නිලධාරී මණ්ඩලයක්. ඔවුන් සියලු දෙනාම ඒකරාශී වී අපගේ තිබුණු මූලාශ්‍ර අධ්‍යයනය කර අපගේ හිටපු ගුවන් හමුදාපතිතුමන් සමග ගුවන් හමුදාපතිවරුන් 17 දෙනෙක් ඉඳලා තියෙනවා. එතුමන්ලාගේ අත්දැකීම් සහ අනිත් සියලුම ගුවන් නියමුවන් සෙසුනිලයන් සියලු දෙනාගේම අත්දැකීම් සම්භාරයක් කැටිකොට තමයි මෙම ගන්ත්‍රය එළි දැක්වීමට නියමිතව තිබෙන්නේ. හොඳයි. තාමත්ම වැදගත් දෙයක්. තාමත්ම හොඳ පොතක් බවට පත්වේවි. දකින්නට බලන්නට ඉදිරියේදී අපට අවස්ථාව ලැබේවි. මොකද මේ අත්දැකීම් මොකද ගුවන් හමුදාව කරන ලද කාර්යභාරයන් මේ විශ්මිත මෙහෙයුම් සියලු දේ ග්‍රන්ථාරූඪ කර තිබීම ලිඛිත සාක්ෂිත් එක්ක පැවතීම තාමත්ම වැදගත් වේ විසහ ඒක තාමත්ම ආකර්ෂණීය වේවි. අපිට ඉදිරියේදී එය දකින්නට හැකියාවක් ලැබේවි. ඒත් එක්ක මාර්තු 7 වෙනිදා ලංකාවේ පාපැදි ශාස්ත්‍රයේ නියැලෙන්නන්ට පාපැදි ක්‍රීඩාවේ නියැලෙන්නන්ට බොහොම වැදගත් වෙනවා. මොකද මේ කොරෝනා වසංගතයේ පැමිණීමෙන් පස්සේ අපිට මෙවැනි ආකාරයේ පාපැදි සවාරියක් හෝ මෙවැනි තරඟයක් සංවිධානය කිරීමේ හැකියාවක් ලැබුණේම නැහැ. නමුත් ආරක්ෂිත ක්‍රමවේදات එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශයත් එක්ක මාර්තු 7 වෙනිදා බොහොම ප්‍රසිද්ධ ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භ වෙනවා. අපි මේ පිළිබඳව කතා කළොත්. ඇත්ත වශයෙන්ම ගුවන් හමුදා පාපැදි සවාරිය තමයි ලංකාවේ පැරණිම පාපැදි සවාරිය. මෙය මෙවර 22 වෙනි වරට පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මින් කලින් සැරවල් වලදී එහෙම නැත්නම් 2020 වසරේදී දවස් 3ක් පමණ පිරිමි තරගයේ පැවැත්වුණා. කාන්තා තරගයේ එක දවසකට සීමා වුණා. නමුත් මෙවර පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ වුවත් ගුවන් හමුදාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිව ඇතිය එක දවසකට සීමා වන තරගයක් පැවැත්වීමට දැනට කටයුතු සූදානම් කර තිබෙනවා. පිරිමි තරගය ගුවන් හමුදා මූලස්ථානයේ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතයි. කිලෝමීටර් 160ක පමණ දුරක් මෙම තරගය ආවරණය කරනවා. කාන්තා තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කඳවුර ඉදිරිපිටින් ආරම්භී කටුනායකින් අවසන් වීමට නියමිතයි. ඉතින් ගිය වසරේ අපි බැලුවොත් කිසිම පාපැදි තරගයක් පවත්වන්නට අපිට නොහැකි වුණා. ඉතින් මේ ක්‍රීඩකයන්ගේ තියෙන කුසලතා එළි දැක්වීමට උන්ට අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතා විශාල ක්‍රීඩක ප්‍රමාණයක් සහභාගී වෙයි කියලා. මේ පිළිබඳව අපිට මේ තරගය සඳහා අනුමැතිය ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේද ගරු ක්‍රීඩා අමාත්‍යතුමා අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාටද මම මේ අවස්ථාවේදී බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ සංවිධාන ශක්තිය ලබා දීම පිළිබඳව. සංවත්සරයේ සමගාමීව ගුවන් හමුදා පාපැදි සවාරියට අපි තමත් හදවතින් සුබ පැතුම් කරන මොකද යලිත් යම් ආකාරයකින් නිදහසක් අප විදිමින් පවතිනවා මේ වසංගත තත්ත්වයෙන්. ඒ නිසා මේ පාපැදි ශ්‍රේෂ්ඨ නියාලුණු දක්ෂයින් සිටින ඔවුන් සියලු දෙනාටම ඉතාමත් වැදගත් වේවි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදات එක්ක එක දවසකදී තමයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. ඒත් එක්ක මාර්තු 10 වෙන් කරගෙන තිබෙනවා ජාතික දජයේ ගුවන් හමුදා දජයේ ගුවන් හමුදා කඳවුරු සහ ඒකකයන්හි දජ සඳහා අනුරාධපුර ජයශ්‍රී මහ බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමේ ආශිර්වාද වැඩසටහන. ඒත් එක්කම 12-13 කියන දිනවලදී ශ්‍රී පාදස්ථාන මාර්ගයේ සහ වට පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියලුම දේවල් ගුවන් හමුදා සංවත්සරයේ නිමිති කරගෙන ඉදිරියට යන්නේ. ඒත් එක්කම තමයි විශේෂයෙන්ම ක්‍රීඩාව කෙරෙහි ගුවන් හමුදාවේ දායකත්වය අති විශේෂයි. ඒ අනුව තමයි මාර්තු 20, 21, 26, 27 ගුවන් හමුදාපති කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ සත් සමාජික රග්බි තරගාවලිය. මේ පිළිබඳ ටිකක් කතා කළොත්. ඔව් මෙම තරගාවලිය මෙවර ප්‍රථම වරට තමයි ගුවන් හමුදා විසින් සංවිධානය කරන්නේ. ගිය අවුරුද්දෙත් අපි දැක්කා මාර්තු මාසයෙන් පස්සේ පමණ රග ක්‍රීඩාවට අපිට කිසිම තරගයක් තියාගන්න බැරි වුණා. මේ රග ක්‍රීඩාව කියන්නේ ශ්‍රී ලංකාවේ ඇත්ත වශයෙන්ම පාසල් අතර පාසල් දුවදරුවන් අතරත් ඉතාමත් ප්‍රසිද්ධ ක්‍රීඩාවක්. නමුත් ඇති වූ තත්ත්වය මත මෙම තරග පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පැවැත්වුණා. නමුත් ගුවන් හමුදාව ක්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ශ්‍රී ලංකා රග්බි සංගමයත් එකතු වෙලා තමයි මේ සංවිධානය කරන්නේ. එතකොට මෙම සමහර ක්‍රීඩා කණ්ඩායම් වල හිටපු ක්‍රීඩකයන් දැනට වෙනත් ඇත්තටම වෘත්තීයන් වල යෙදෙමින් තිබෙනවා. ඉතින් මෙම ක්‍රීඩාව නැවත නගා සිටුවීමට මෙම ක්‍රීඩාවට පුනර්ජීවනයක් ලබා දීමට
ගුවන් හමුදාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ගුවන් හමුදාව මෙම තරගාවලිය සංවිධානය කරනවා. ඉතින් මෙයත් අපි දවස් 4කට යොදාගෙන තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මාර්ගෝපදේශ සහ උපදෙස් වලට අනුව තමයි පවත්වන්නේ. ක්‍රීඩකයන් පුහුණුවීම් කටයුතු වල ඒකරාශීව සිදු කරත් ඔවුන් PCR පරීක්ෂණ වලට ලක් කර අවසන් සති 2ක කාලය තුළ ඔවුන් වෙනම රඳවා තබා ක්‍රීඩා තරග ගුවන් හමුදා කඳවුර රත්මලානේ අපිට තියෙනවා විශේෂිත රග ක්‍රීඩාංගණයක්. එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතින් මම එතනදිත් ජාතික රූපවාහිනියට ලංකාවේ ජාතික නාලිකාව හැටියට ස්තුතිවන්ත වෙනවා. එම තරගයත් සජීවීව එම තරග සියල්ලම අපේ ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන්. හොඳයි. ක්‍රීඩාව මේ සියලු දේ වෙනුවෙන් අප ඉහළම දායකත්වය ලබා දෙනවා ජාතික රූපවාහිනිය විදියට විශේෂයෙන්ම. ඒත් එක්කම මතු කරන්න ඕන කාරණා තමයි මේ වෙද්දී ගුවන් හමුදාවේ තාක්ෂණික අංශය දියුණු කිරීම, යාවත්කාලීන වීම, අවශ්‍ය කරන නවීන ගුවන් යානා මේ දේවල් එක්ක අරමුණු 4ක් යටතේ දියුණු කිරීම පිළිබඳ ගුවන් හමුදාපතිතුමන් පැහැදිලි කළා. එතනින් පසු ආගම දහමට අනුකූලව ඒ වගේම මේ වෙද්දී ජීවිත දානේ කාය දානේ කළ රණවිරුවන්ට දායකත්වයේ දක්වමින් මේ සියලු දේවල් ආවරණය වෙන වැඩපිළිවෙලක් දියත් වෙනවා. ඒත් එක්කම ක්‍රීඩාව වෙනුවෙන් මේ සත් සමාජික රග්බි තරගාවලිය, ඒ වගේම පාපැදි සවාරිය බොහෝ විශේෂ බවට පත් වෙන මේ සියලු දේ 70 වෙනි සංවත්සරයට සමගාමීව දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. හොඳයි. අපි කතා කරමින් සිටින්නේ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමන් ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සමගින්. ඒ අනුව අපේ කතා කළ යුතු තවත් දෙයක් තිබෙනවා. ජාතිය ගොඩනැගීමේ ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සඳහාද මේ වන විට ගුවන් හමුදාව අවතීර්ණ වෙනවා. ඒ 70 වන සංවත්සරයට සමගාමීව සේම ඊට පරිබාහිරව අප දුටුවා ගම සමග පිළිසඳරේදී ජනාධිපතිතුමන් මතු කර කාරණා මේ ඉතාමත්ම දුෂ්කර ගම්මානවල පහසුකම් සැලසීම් සම්බන්ධයෙන් මේ වෙද්දී ගුවන් හමුදාව මැදිහත් වෙනවා. ඒ වගේම රටේ විශේෂිත ස්ථාන සම්බන්ධයෙන් ඒවා පිළිසකර කිරීම කෙරෙහි ගුවන් හමුදාවේ දායකත්වය දක්වනවා. ජාතිය ගොඩනැගීමේ ප්‍රජා සත්කාරක පිළිබඳ කතා කළොත් ඔබතුමන්ලා කරන මේ වෙද්දී ඇත්ත වශයෙන්ම මෙම කොරෝනා වසංගතයේ ආරම්භයේ සිටම ගුවන් හමුදාව ඒ කියන්නේ අපගේ ශ්‍රම ශක්තිය යොදවා හැකි පමණින් ශ්‍රී ලංකා රජයේ නොයෙක් කටයුතු වලට අපි උදව් උපකාර කරා. මෙහිදී 70 වෙනි සංවත්සරයට සමගාමීව සියලුම ගුවන් හමුදා කඳවුරු ආවරණය වන පරිදි සුබ සාධක වැඩසටහන් අපි පවත්වන්න තීරණය කරා. එම කඳවුරු අවට ප්‍රදේශවල තමයි අපි විශේෂයෙන්ම අවධානය යොමු කරේ. එහිදී ප්‍රධාන වශයෙන්ම පාසල් සහ රෝහල් කියන කාරණා දෙක ගුවන් හමුදාපතිතුමා විශේෂයක් කොට සැලකුවා. මොකද රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමට අපි පුළුවන් තරම් දායකත්වය දක්වන්න ඕන කියලා එතුමාගේ උපදෙස් අනුව එම සියලුම ගුවන් හමුදා කඳවුරු අවට තියෙන රෝහල් වල තත්ත්වය අපි පිරික්සා බලා ඒ වගේ වැඩි දියුණු කිරීම කටයුතු ඒවට අවශ්‍ය පහසුකම් ලබා දීම වැනි සියලු කටයුතු අපි එම කඳවුරු සියල්ලම කරන්න අපිට හැකි වුණා. ඉන්න අනතුරුව අපි පාසල් වල තිබෙන දැන්ට දියුණු කරන්න අවශ්‍ය මොනවද කියලා අපි සොයා බලා ඒ පාසල් ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම, පාසල් වල වැසිකිලි පද්ධති අලුත් වැඩියා කිරීම, ජල පද්ධති ලබා දීම වැනි කටයුතුත් මේ වන විට ඉතා රාශියක් කර තිබෙනවා. මෙහිදී මම විශේෂයෙන්ම කියන්න ඕනේ ගුවන් හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව අපි ගුවනින් බීජ හෙලීමේ විශේෂ ව්‍යාපෘතියක් පටන් අරන් තියෙනවා. ඒ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව ශ්‍රී ලංකාවේ වනගණත්වය 127 ඉඳන් 32 වෙනකන් වැඩි කිරීමට එතුමා බලාපොරොත්තු වෙනවා. මෙහිදී එතුමා ගුවන් හමුදාපතිතුමාට උපදෙස් දීලා තියෙනවා බිමින් ළඟාවිය නොහැකි ස්ථානවලට ගුවනින් ගොස් බීජ හෙලීමේ ව්‍යාපෘතියක් අපි පටන් ගත්තා. ඉතින් සංවත්සරයට සමගාමීව බීජ පැල අපි 70000ක පමණ ප්‍රමාණයක් ගුවනින් ඉසීම සිදු කරා. මෙය ඇත්තටම අපි පරිසර අධිකාරියත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් සහ පේරාදෙණිය සරසවියේ විශේෂඥ කණ්ඩායමක් සමග තමයි මෙම කටයුත්ත අපි සිදු කරන්නේ. මෙහිදී දර්ශනනේ. ඔව් ඔබට පෙනෙනවා ඇති මෙම දර්ශන. විශේෂයෙන්ම ලාහුගල වනයේ අපි බීජ බෝම්බ 70000ක් පමණ සංවත්සරයට සමගාමීව හෙලීම සිදු කරා. මේවා නැවත නිරීක්ෂණය කර මේවාගේ ප්‍රගතිය සොයා බැලීමද අපි ගුවන් හමුදා විසින් සිදු කරනු ලබනවා. නැත්නම් අපි මෙහෙම මේ බීජ හෙලීම සිදු කරාට මේවාගේ ප්‍රගතිය ගැන අපි සොයා බලන්නේ නැත්නම්
ඒ ක්‍රියාකලාපය ඇත්තටම වැඩක් නැති එකක් වෙනවා. ඒක වැඩපිළිවෙල සාර්ථකද? ඇත්ත වශයෙන්ම කියනවා නම් සාමාන්‍යයෙන් මේම බීජ පැල එම වනාන්තරවලට ආවේනික බීජ තමයි අපි දාන්නේ. කරන්ද, කුඹුක් මේ වගේ. එතකොට මේවා සාමාන්‍ය ප්‍රමාණයක් ඒ කැලෑ ආශ්‍රිතව තිබෙන සත්තු කනවා. ඊට පස්සේ වර්ෂාව ලැබෙන කාලවල් වලදී තමයි අපි මේ බීජ හෙලීම සිදු කරන ලබන්නේ. සාමාන්‍යයෙන් 30ත් 45ක් අතර ප්‍රමාණයක සාර්ථකත්වයක් තියෙනවා. මොකද මේම වන ඝනත්වයේ වැඩි ස්ථානවලට බිමින් ගිහිල්ලා අපිට මෙම ගස් හිටවන්න අමාරුයි. ඒක නිසා තමයි වෙනත් රටවල ඇත්තටම මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඊට සමගාමීව සියලුම ගුවන් හමුදා කඳවුරු ආවරණය වන පරිදිත් අපි පැල සිටුවීමේ කර්තව්‍යයක් ආරම්භ කර තිබෙනවා. එහිදීත් මෙම වසර පුරාවටම ඉතා දුර්ලභ ගණයේ පැල 70,000ක් පමණ රෝපණය කරන්නත් අපි වැඩ කටයුතු දැන්ටමත් ආරම්භ කර තිබෙනවා. හොඳයි. කනුගහවැව ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය ගම සමග පිළිසඳරත් එක්ක ජනාධිපතිතුමා ඔබතුමාලට බාර දෙන අනුරාධපුරයේ ව්‍යාපෘතිය කැපිතිගොල්ලෑව ගම්මානයේ දුෂ්කර ගම්මානය. මේ ගම්මානය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ඔබතුමාලා දියත් කර තිබෙනවා සහ එහි පළමු අදියර, දෙවන අදියර, තුන්වන අදියර විදිහට ව්‍යාපෘතිය නිමා කිරීමට අදාළ වුණු කාරණාත් මේ වෙද්දී සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කරොත්. ඔව් ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් මෙම ග්‍රාමය සංවර්ධනය කිරීමේ වගකීම ගුවන් හමුදාපතිතුමාට පැවරුවා. ඉතින් අපි කරේ මෙම නාගරික සංවර්ධන අධිකාරියත් සමග මූලික සැලසුම් සකස් කරලා ආදර්ශ ගම්මානයක් හැටියට මේ ගම දියුණු කරන්න තමයි ගුවන් හමුදාපතිතුමාගේ දැක්ම වුණේ. ඉතින් මෙහිදී අපි අභිනවාරාම විහාරස්ථානය, ඒ බෝධි ප්‍රාකාරයේ ඉදිකිරීම, ගන්ටාර කුරුණ ඉදිකිරීම, ආවාසගේ අලුත් වැඩියා කර දීම, මෙම විහාරස්ථානය ඉතාමත් දුෂ්කර පළාතක පවතින එකක්. ඉතින් හාමුදුරු වහන්සේලාට වැඩවසන්නට සුදුසු තත්ත්වයක් තිබුණ නැහැ. ඉතින් මෙම ගමේ ජනතාව මෙම පන්සල වටා එක්රොක් වෙල නිසා අපි එය දියුණු කරන්නත්, ඉන් අනතුරුව කනුගහවැව විද්‍යාලයේ අලුත් වැඩියා කටයුතු සිදු කිරීමත් දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙහිදී පාසල් පුස්තකාල ගොඩනැගිල්ල සහ පාසල සඳහා තවත් ගොඩනැගිල්ලක් අපි මේ වන විටත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. හල්මිල්ල විද්‍යාලයේ පරිගණක විද්‍යාකාරයක් අලුත් වැඩියා කිරීමේ කටයුතු සහ වැසිකිලි පද්ධතියක් ලබා දීමද දැනටමත් අපි වැඩ ආරම්භ කර අවසන්. පළමු අදියර යටතේ නිවාස අහිමි ජනතාවට ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිර්දේශ මත එම නිවාස අහිමි ජනතාවට මේ වන විට අපි නිවාස 13ක් ඉදිකිරීම අවසන් තත්ත්වයේ පවතිනවා. ඊටමත් නොදුරු අනාගතයේදී අතිගරු ජනාධිපතිතුමා මගින් මෙම නිවාස ලබා දීමටත් ගුවන් හමුදාපතිතුමා බලාපොරොත්තු වෙනවා. හොඳයි. 70 වන සංවත්සරයේ නිමිති කර ගනිමින් මේ කියන දැවැන්ත ක්‍රියාවලින් සමුදාය සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඊයේ දවසේදී කැලණි රාජමහා විහාරස්ථානයේ ආශිර්වාදාත්මක පිච්චමල් පූජාවෙන් පසු සංවත්සරයේ නිමිති කර ගනිමින් විවිධ ව්‍යාපෘති දියත් වෙනවා. ඒ අතරින් අද දවසේදී ගුවන් හමුදා නිල ගුවන් හමුදා දින සැමරුම් පෙළපාලිය සිද්ධ වීමට නියමිතයි තියෙනවා. ඒ වගේම 70 වන සංවත්සරයේ නිමිති කරගෙන විශේෂ සැමරුම් මුද්දරය නිකුත් කිරීම තිබෙනවා. මේ අතර අප විශේෂයෙන් මතක් කරනවා මාර්තු 3 වෙනිදා සිට 5 වෙනිදා දක්වා කාලය තුලදී 3-4-5 කියන දින තුනේදී ගාලුමෝදර අභියස හවස 5 සිට 6 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යාන සංදර්ශනය පැවැත්වීම නියමිතයි කියන කාරණේ ඒකට ඉන්දියා ගුවන් හමුදාවේ දායකත්වයේ සහිතව ඉතාමත්ම දුර්ලභ කලාතුරකින් දැකගත හැකි ගුවන් කර්ණම් සංදර්ශනයක් දැක් ගන්නට පුළුවන්. මාර්තු 3 වන දින ජාතික රූපවාහිනිය මගින් මේ සජීවීව විකාශය කිරීමට බලාපොරොත්තු වෙනවා කියන කාරණෙත් වාර්තා වෙනවා. ඒ අනුව බොහොම වැඩ කටයුතු රැසක් සිදු වෙනවා. අපේ සඳහා තමයි ඉඩකඩ වෙන් කරේ අද දවසේදී. ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව අද්විතීය කාර්යභාරයක් රට වෙනුවෙන් සිදු කළා සහ ඉදිරියටත් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ යුද්ධයේදී ලබා දුන්නු දායකත්වයේ දේශීය වශයෙන්ද එක්සත් ජාතීන්ගේ ක්‍රියා මෙහෙයුම්වලදී ලබා දෙන ජාත්‍යන්තර දායකත්වයේද සහ දේශීය වශයෙන් මේ වන විට ආර්ථිකය ගොඩනැගීම සඳහා ලබා දෙන ක්‍රියාවලියද ඒ වගේම ක්‍රීඩාව සඳහා ලබා දෙන සියලු කාරණාද ගත් විටදී ඔවුන් ඉතාමත් දැවැන්ත කාර්යභාරයක් රට වෙනුවෙන් සිදු කරමින් තිබෙනවා. අද අපි කතා කළේ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමන් ගෲප් කැප්ටන් තුෂාන් විජේසිංහ සමගින්. බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන් සහ මේ සියලු වැඩ කටයුතු 100%ක්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හොඳයි. අද දවසේ අපි කතා බහ ආමාර කරනවා 70 වන ගුවන් හමුදා
සැමරුම පිළිබඳයි අද දවසේදී කතා කළේ. ඔබේ මගේ හිතවල තියෙන ගුවන් හමුදාවේ ගෞරවය හැමදාටමත් එහෙම්මමයි. ඒ වගේම රණවිරුවන් රට බේරා දුන්න අපි අද භුක්ති විඳින නිදහස වෙනුවෙන් ඔවුන් ලබා දුන්නු දායකත්වයේ පිළිබඳ අප හදවතේ තියෙන ගෞරවය එලෙසමයි. අදට කතාබහ අපි හමාර කරනවා. හෙට යාලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. ආයිබෝවන්.